මේ ලෝකේ වටිනාම දේවල් අපේ ඇහැට පෙනෙන්නේ නැහැ දාබර සහෝදර සහෝදරියනි. මේ ලෝකේ තියෙන වටිනාම දේවල් අපේ ඇහැට අහුවෙන්නේ නැහැ. කොච්චර ලොකු කරලා බැලුවත් S2 මොන කණ්ණාඩිය දාලා බැලුවත් ඒවා පේන්නේ නැහැ. කිසිම කැමරාවකට ඒවා හසු වෙන්නේ නැහැ. මදාපර සහෝදර සහෝදරියනි, අද අපි සමරන්නේ ඇහැට පේන්නේ නැති කිසි කෙනෙකුට S2 අරගෙන බලන්නට බැරි දිව්‍යමය තෑග්ගක මංගල්‍යයක්. සුද්ධ වූ පූජාත්වරය කියන ඒ මහා දිව්‍යමය තෑග්ගේ මංගල්‍යයක් අද අපි දේව මෑණියන්ගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සමරමින් මේ ඉන්නේ. අද සුද්ධ සුවිශේෂය දිහා හැරලා බැලුවොත් මා දයාබර සහෝදර සහෝදරියනි, අර මම මුලින් කියපු කාරණාව ඕනාවටත් වඩා පැහැදිලි. ජේසුස් වහන්සේ පල්ලියේ කොනක ඉන්නකොට උන්වහන්සේට පේනවා, උන්වහන්සේගේ ඇහැ ගැටෙනවා සිද්ධි දෙකක්. පල්ලියේ මහා කැටයක්, ඒ කැටය ළඟට එන ධනවතුන් අත් දෙක උඩට උස්සලා මහා ප්‍රශංසාවක් කරලා ලොකු ලොකු කාසි නෝට්ටු අර කැටයට දානවා. උන්වහන්සේ බලාගෙන හිටියා. ලස්සනට ඇඳගෙන උජාරුවට එන අය හැමෝටම පේන්න ඒ කැටයට නෝට්ටු කාසි දාන හැටි උන්වහන්සේ බලාගෙන හිටියා. ඒ පළවෙනි සිද්ධිය. ඒත් එක්කම උන්වහන්සේට පේනවා වෙන කාටත් පේන්නේ නැති සිද්ධියක්. අහිංසක දුප්පත් ගෑණියෙක් හොරෙන් ලැජ්ජාවෙන් ඇවිල්ලා පසුම්බියක්වත් නැහැ, අතේ තිබිච්ච සත පහ හොරෙන් කැටේට අතෑරලා ඇය යනවා. ගෝලයෝ ටික වට කරගෙන ස්වාමින් වහන්සේ අහනවා, කවුද අර කැටේට වැඩිපුර දැම්මේ? කාගේ තෑග්ගටද ස්වර්ගයේ ප්‍රසන්න වුණේ කියලා. දාබර සහෝදර සහෝදරියනි, නොපෙනෙන දේවල් වල තියෙන බලය අද සුද්ධ සුවිශේෂයෙන් උන්වහන්සේ එදා උන්වහන්සේගේ කට දිහා බලාගෙන හිටපු ගෝලයන්ට විතරක් නෙමෙයි, අද අපි හැමෝටම කියා දෙනවා නොපෙනෙන දේවල් වල තියෙන බලය. The power of the invisible things. බැලුබැල්මට අර දුප්පත් අහිංසක වැන්දබුව මහා කැටේ ළඟට ගිහිල්ලා දැම්මේ පුංචි කාසියක් දෙකක්. නමුත් ඇත්තටම ඇය ඔය කැටේ අස්සට දැම්මේ මොනවද කියලා ජේසුස් වහන්සේ විතරයි දැක්කේ. ඇයට කලින් පොලිමේ ආපු අය ඒ කාසියට ලොකු ලොකු නෝට්ටු කාසි අත ඇරලා යනකොට
ඇය දැක්කා ජේසුස් වහන්සේ දැක්කා අර වැන්දබූ ඇවිල්ලා කැටේට දැම්මේ මොනවද කියලා. ඒ වැන්දබුව කැටේට දැම්මේ කාසියක් නෙමෙයි ආදරම්මේ තාත්තේ. ඒ වැන්දබුව අර කැටේ අස්සට දැම්මේ සත 5ක් 10ක් නෙමෙයි ගරු සමීර නික්සන් පියතුමනි. මොනවද ඇය දැම්මේ? ඇය දැම්මා ඇගේ හෙට දවස. ඇය දැම්මා ඇගේ අනාගතය. ඇය දැම්මා ඈත් සතු සියල්ල. ඇත්තටම ඇය කැටේට යමක් දැම්ම නෙමෙයි කැටේ අස්සට ඇය පැන්නා. කිසි කෙනෙකුට පෙනුන්නේ නෑ මේ සිද්ධිය. දෙවියන් වහන්සේගේ පුතාගේ ඇස් දෙකට ඇරෙන්නට. පූජාත්වරය කියන්නේ එහෙම දෙයක් නෙමේද? කිසි කෙනෙකුට පේන්නේ නැති දෙයක්. අද ඊයේ උදේ සමීර පියතුමා ඇතුළු තව පියවරු 11 කොටහේනේ අල්තාරේ ළඟ බිම දිගා වෙලා පටන් ගත්තේ කිසි කෙනෙකුට පේන්නේ නැති ජීවිතයක්. කිසි කෙනෙකුට පේන්නේ නැති දේවල් පෙනෙන කෙනෙක් ස්වාමි කෙනෙක් කියන්නේ. කිසි කෙනෙකුට පේන්නේ නැති ජීවිත පැවැත්මක් බදාගත්ත අයිති කරගත්ත කෙනෙක් ස්වාමි කෙනෙක් කියන්නේ. නොපෙනෙන කෙනෙක් එක්ක විවාහ වෙච්ච කෙනෙක්, නොපෙනෙන කෙනෙක්ගේ අත අල්ලගෙන ගමනක් යන කෙනෙක්, නොපෙනෙන කෙනෙක්ව සතුටු කරන්නට ජීවිතය දිය කරන කෙනෙක්, නොපෙනෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වන කෙනෙක් ස්වාමි කෙනෙක් කියන්නේ. එනිසා මා දයාබර සමීර පියතුමනි, ඔබත් මමත් මෙතන ඉන්න හැම ස්වාමි කෙනෙක් ඒ මහා පොළොවේ දිගා වෙලා සියලු සාන්තුවරයන්ගේ වරම් පිහිට ලබමින් ආරම්භ කරන ජීවිතය මහා පුදුම ජීවිතයක්. පෙනෙන දේවල් පස්සේ දුවන ලෝකෙක, පෙනෙන දේවල් එක්ක අරගල කරන ලෝකෙක, ඇස් දෙකට පෙනෙන අතෙන් අල්ලන්න පුළුවන් දේවල් එක්ක ගනු දෙනු කරන මිනිස්සු ඉන්න ලෝකෙක දෙවියන් වහන්සේ අපිට අඬ ගහලා තියෙනවා නොපෙනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. පුංචි උදාහරණයක් අරන් බැලුවොත් ඔබට තේරෙයි මම මොනවද මේ කියන්නේ කියලා. අසීසියේ ෆ්‍රැන්සිස් මුනිතුමා සිටුවර ජීවිතයට පයින් ගහලා තාත්තාගේ බූදලයට පස්ස පැත්ත හරවලා ඇඳගෙන හිටපු ඇඳුම් ටික පවා ගලවලා ගෙදර මහ දොර ළඟ බිමින් තියලා එළියට බැස්සේ ඇයි? එයාට පෙනුණා නොපෙනෙන දේවල්. හිරු සොයුරේ සඳ සොයුරියේ කියලා කිව්වා. ගහක් ළඟට ගිහිල්ලා මලක් දිහා බලාගෙන මේ මගේ අයියා කෙනෙක්, මේ මගේ නංගි කෙනෙක්, මහා පොළොව සොබහා දහම මගේ මහා ගෙදර, ගස් කොළන් එක්ක කතා කෙරුවා, කුරුල්ලොත් එක්ක යාඥා කෙරුවා. අසීසියට ගියාම අපිට පේනවා අසීසියේ ෆ්‍රැන්සිස් මුනිතුමා පියෝ ස්වාමිටත් කලින්
ශ්‍රී වන කැලල් ලැබපු ඒ ගල් පර්වතයේ ළඟට ගියාම අපිට පේනවා උන්වහන්සේ කුරුල්ලොත් එක්ක යාඥා කරපු හැටි. උන්වහන්සේගේ ආශිර්වාදය ලැබනකන් කුරුල්ලෝ දහස් ගණන් එතනට ආපු හැටි. අපි කාටත් නොපෙනෙන දෙයක් උන්වහන්සේ දැක්කා. හිරු සොහයුරේ මේ හඳ, මේ ඉරතරු, මේ ගස් කොළන්, මේ මගේ නංගිලා මල්ලිලා නොපෙනෙන දෙයක් දැක්කා. ශුද්ධ ජෝන් මේරි වියානේ පියතුමා ආස් කියන මිනිසමට යනකොට ඒක පුංචි අපායක්. ඒ පුංචි අපායට ඉබ්බි ගමනින් පාර හොය හොය ගිය මේ ශුද්ධවන්තයා ඒ ගමේ හිටපු මිනිස්සු එයා දැක්කේ කලිසම් ෂර්ට් අඳින පිරිමි හැටියට නෙමෙයි, ගවුම් ඇඳපු ගැහැණු හැටියට නෙමෙයි. ජෝන් මේරි වියානේ පියතුමා ඒ හැම කෙනෙක් තුලම දැක්කා දුක් විඳින ආත්මයක්. සල්ලි තිබුණත් නැතත්, දුප්පත් වුණත් නැතත්, ඉගෙන ගත්තත් නැතත්, ඒ ආස් කියන පුංචි මීසමේ හැම කෙනෙක්ම ජෝන් මේරි වියානේ පියතුමා ඇස් දෙකෙන් දැක්කේ දුක් විඳින ආත්මයක් හැටියටයි. එනිසා උන්වහන්සේ නොකා නොබී නිරාහාර ශීලය රකිමින් ඒ මීසමේ ආත්ම වෙනුවෙන් ජීවිතය පූජා කෙරුවා. නොපෙනෙන දේවල් දැක්කා. පියෝ ස්වාමී ඉතාලියේ ෆෝජ්ජා නුවර අන්න අර වගේ පාපොච්චාරණ කුටියට වෙලා ඉන්නකොට පාපොච්චාරණය කරන්නට ආපු හැම මිනිස්සෙක්ම යා දැක්කේ පව්කාරයෙක් හැටියට නෙමෙයි. උන්වහන්සේ දැක්කා, ඇස් දෙක වහගෙන දැක්කා සාතන්ගේ බිල්ලක්. සාතන්ට ගොදුරු වෙච්ච අහිංසක තුවාලකාරයෙක්. එනිසා පාපොච්චාරණ කුටියේ දන ගහන හැම කෙනෙක්ම උන්වහන්සේ දැක්කේ වෙන ඇහැකින්. එනිසා පැය 18ක්, පැය 12ක් පාපොච්චාරණ කුටියට වෙලා හිටියා. එතන දන ගහපු හැම කෙනෙක් වෙනුවෙන්ම එයා රෑ උන්වහන්සේගේ පුංචි කාමරේ එල්ලලා තියෙන කුරුසේ ළඟ දන ගහලා සාතන්ට කිව්වා, අද පාපොච්චාරණය කරන්න ආපු අර මිනිස්සු ළඟට යන්න එපා උඹ. මගේ ළඟට වරෙන් අතහැරපන් ඒ දරුවන්ව කියලා. වෙන ඇස් දෙකක් එයාට තිබුණේ. වෙන ඇස් දෙකක් තිබුණේ. ජොසේවාස් පියතුමා යාපනයේ ගොවියෙක් වගේ සිල්ලාලේ උදැල්ලක් කරේ තියාගෙන හලාවත මාළු විකුණන මිනිස්සෙක් වගේ, කල්පිටියේ කරවල වෙලෙන්දෙක් වගේ, මහනුවර කුඹල්කරුවෙක් වගේ මැටි මුට්ටි කරේ තියාගෙන, අවිස්සාවේල්ලේ හංවැල්ල පැත්තේ රෙදි අකුල්ලන මිනිහෙක් වගේ රෙදි ගෝණි ඔළුවේ තියාගෙන, හිඟන්නෙක් වගේ කාලිස් පාත්‍රයයි බයිබලෙයි කළු ලෝගුයි ඔතාගෙන කඩ මල්ලක් පෙරෝගෙන ලංකාවට බැස්සේ ඇයි? උන්වහන්සේ දැක්කා අනිත් අය දැකපු නැති දෙයක්. එනිසා මා දයාබර සහෝදර සහෝදරියනි, මේ වගේ උදාහරණ හෙට එළි වෙනකන් මට ඔබට කිව්වා. හැබැයි කාරණාව පැහැදිලි. මිනිස්සුන්ගේ ඇස් දෙකට නොපෙනෙන දේවල් දකින කෙනෙක් ස්වාමි කෙනෙක් කියන්නේ. අන්න ඒකයි මේ ආලේපයේ තියෙන බලය. අන්න ඒකයි මේ කැඳවීමේ තියෙන අභිරහස. අන්න ඒකයි මේ කැඳවීමේ තියෙන පුදුමාකාර පැවැත්ම. එනිසා ගරුනික්ෂන්
සමීර පියතුමනි අද ඉඳන් පටන් ගන්න වෙනවා මේ ජීවිතය. නොපෙනෙන දේවල් දකින්න කෙනෙක්, නොපෙනෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්, වෙන ඇහැක් ජේසුගේ ඇස් දෙක, ජේසුගේ ඇස් දෙක ඉල්ල ගන්න. ස්වාමින් වහන්සේ පැහැදිලිවම දැක්කා අර වැන්දබුවගේ අමුත්ත වෙනස. මේ ගමන යන්නට ලේසි නැහැ දයාබර සහෝදර සහෝදරීනි. මනුස්ස ශරීරයක් අස්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර භාවය දරාගෙන යන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ පුතා ජීවත් කරවපු ජීවිතය මහා වීදියේ මේ කොළු පැටියා ජීවත් කරවන්නේ කොහොමද? මේක අමාරු ගමනක්. මේක මිනිස්සෙකුට යන්න බැරි ගමනක්. මිනිස්සෙකුට දරන්න බැරි බරක්. මේක මහා බිරහසක්. අන්නේ නිසා මේ උදෑසන ගරු සමීර පියතුමනි මම ඔබ වහන්සේට කියන ගමන් මම මටත් මේ භාවනාවට එකතු වෙලා ඉන්න ඔබටත් කියා දෙන්නම් පුංචි කරුණු තුනක්. මේ අමාරු ගමන යන හැටි, මේ දරන්න බැරි කුරුසය බාර ගන්න හැටි. පළවෙනි එක දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ. දයාබර සමීර පියතුමනි ඔබ දන්නවා පුරාණ ගීසුමේ දෙවියන් වහන්සේ සුගති උද්‍යානයේ විවාහයක් ස්ථාපිත කෙරුවා. ආදම්ම මවලා ආදම්ම තමන්ගේ ස්වරූපයට සමානකමට අඹලා උන්වහන්සේ කිව්වා ආදම් තනිව සිටීම සුදුසු නැහැ කියලා ඒවව මැව්වා. ඒ තමයි පළවෙනි විවාහය. සුගති උද්‍යානයේ තාත්තා කරපු දෙයට හා සමාන දෙයක් පුතා නවගිවිසුමේ මහ බ්‍රහස්පතින්ද කෙරුවා. පියානෝ තමන් වහන්සේගේ සමානකමට ස්වරූපයට මිනිහා ඇඹුවා වගේ පුතා තමන් වහන්සේගේම ස්වරූපයට සමානකමට තමන් වහන්සේගේම රුධීරයට මාංශයට පූපේ මිදිවුෂ හරවලා උන්වහන්සේ හිතනවා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තනිව සිටීම සුදුසු නැත. තාත්තා හිතුවා වගේ ආදම් තනිව සිටීම සුදුසු නැහැ කියලා ඒවව මැව්වා වගේ පුතා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මේ මගේ රුධීරය මාංශය තනිවම සිටීම සුදුසු නැතයි කියලා හිතලා මොනවද කෙරුවේ? පූජාත්වරය ස්ථාපිත කෙරුවා. එනිසා පූජාත්වරයයි සත්ප්‍රසාද වහන්සේ අතර තියෙන්නේ විවාහයක්. දික්කසාද කරන්න බැරි විවාහයක්. කවදා හරි දවසක ස්වාමි කෙනෙක්ගේ අතෙන් පූපේ බිමට වැටුනොත් පූජාවෙන් මේ අල්තාරෙන් ස්වාමි ඈත් වුනොත් ජීවිතේ ඉවරයි. මම දකිනවා ඊවිනිං ස්ටාර් කියන ඒ වයසක ස්වාමිලා ඉන්න තැන ඇඳේ නැගිටින්න බැරි ස්වාමිලා, පුටුවේ ඉඳ ගන්න බැරි වයසක අවුරුදු 80 90 ස්වාමිලා එයාලා බලා ගන්න අයට කියනවා උස්සගෙන එන්න මාව පල්ලිය ළඟට. හැමදාම උදේ 6:00 වෙනකොට මම දකිනවා වයසක ස්වාමිලාව දෙන්න තුන් දෙනා උස්සගෙන ඇවිල්ලා අල්තාර ගාවින් තියෙනවා. ඇයි? අල්තාරෙන් ඈත් වුණොත්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ඈත් වුණොත් ජීවිතේ ඉවරයි. ඒ තමයි පළවෙනි ශක්ති බලාගාරය. සමීර පියතුමනි මැරෙනකන් අල්තාරෙට බද්ධ වෙලා ඉන්න. මොහොතක්වත් සත්ප්‍රසාද වහන්සේගෙන් දික්කසාද වෙන්න එපා. ඔබේ ජීවිතය මේ යාගයට බද්ධ කරගන්න. දෙක, මට මතකයි
දේව මෑණියන්ව ඇස් දෙකෙන් දැකපු මිජගෝරේ ඉවංකා කියන ගැහැණියගේ ගෙදරට ගිය හැටි. දේව මෑණියන්ව ඇස් දෙකෙන් දැක්කයි දරුවෝ 5 දෙනා. ඉස්සල්ලාම දැක්කේ ඉවංකා. එයා ගෙදර ගිහිල්ලා විස්තරය අහලා පැය එකමාරක් දෙකක් කතා කර කර ඉඳලා එනකොට ඇය මගේ ළඟට ආවා. ඇවිල්ලා මගේ අත් දෙක එයාගේ අත් දෙක උඩින් තියාගත්තා. පුදුම දෙයක් මට කිව්වා. මම ආයේ පූජාත්වරේ ලැබුණා වගේ මට දැනෙන මගේ ඇස් දෙකෙන් කඳුළු බිඳු දෙකක් මගේ අල්ලට වැටෙන පුදුම දෙයක් මට කිව්වා. මං ඒ දේ මගේ ආදර සහෝදරයාට අද කියනවා. ඇය කිව්වා දේව මෑණියෝ කිව්වා ෆාදර් මිනිස්සු අපිට ඇවිල්ලා කියනවා ඔයාලා දේව මෑණියන්ව දැක්කානේ අනේ අපිව ආශිර්වාද කරන්නකෝ ඔය අත් දෙක ඔලුවට තියලා ආශිර්වාද කරන්නෝ කියලා මිනිස්සු පොර ගහනවා මෙජගෝරේ. අපි දේවම්මයන් ඇහුවා අපේ අත් තියලා ආශිර්වාද කෙරුවට කමක් නැද්ද කියලා. දේවම්මගේ මූණ කළු වුණා. දේවම්මා කිව්වා මේ ලෝකේ මම ආදරය කරන මේ ලෝකේ මම වැඩිපුරම ආදරය කරන තැන තමයි ස්වාමි කෙනෙක්ගේ අත් දෙක. ස්වාමි කෙනෙක්ගේ අත් දෙක 2000කට කලින් අවුරුදු මගේ කුසේ වෙච්ච දේ එදා අද වෙන්නේ ස්වාමි කෙනෙක්ගේ අත් දෙකේ. දෙවියන් වහන්සේ ලේට මසට හැරුණේ මගේ කුසේ. මගේ කුස වගේ තමයි ස්වාමි කෙනෙක්ගේ අත් දෙක. එනිසා ඒ අත් දෙක ළඟ ඉන්න. ඒ අත් දෙක ආශිර්වාද කරලා තියෙන්නේ ආලේප කරලා තියෙන්නේ කියලා. එහෙම කියද්දී ඊට අවුරුදු 6කට කලින් කොටහේනේ සුද්ධ වූ තෛලය ගාපු මගේ අත් දෙකට මගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. ගරු සමීර පිතුමිනි දේව අම්මා ඔබේ ජීවිතයට බද්ධ කරගන්න හැම තිස්සෙම හිතන්න ඔබේ අත් දෙක දේව අම්මගේ කුස වගේ හැමදාම උදේට හෙට ඉඳන් මේ තව සුළු මොහොතකින් ඔය අත් දෙකේ ලේයට මසට හැරෙනවා ජේසු. එනිසා එදා ඉඳන් මම යාඥාවක් කියනවා මගේ ජීවිතේ. ඔය පූපේ අතට ගන්නකොට ඔය මිදිඋෂ කුසලාන අතට ගන්නකොට සමීර පියතුමිනි පූපේ විතරක් නෙමෙයි මිදිඋෂ විතරක් නෙමෙයි ඒක අල්ලගෙන ඔසවගෙන ඉන්න ඔබේ ඇඟිලි ටික ඒක දිහා බලන ඔබේ ඇස් දෙක ඒක අයිති කරගන්න ඔබේ හදවත පූපයත් මිදිඋෂත් එක්කම ටික 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 හැරෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඒ මහා ප්‍රාතිහාර්ය. Together with the host and the wine you are also being transubstantiated. Believe in the power of it. Not only the host and wine. No, you will also be at every mass be transformed, transubstantiated, my dear beloved father Samira. Believe in the power of it. अंतिम एक පාපුච්චාරණය. ස්වාමි කෙනෙක් කියලා කියන්නේ පුටුවක් උඩ ඉඳගෙන පාපුච්චාරණය අහන කෙනෙක් විතරක් නෙමෙයි. ස්වාමි කෙනෙක් හොයාගෙන ගිහිල්ලා පාපුච්චාරණ කුටිය ළඟ දන ගහන කෙනෙක්. පියෝ ස්වාමි අපිට කියා දුන්නා හැම සතියෙම පාපුච්චාරණයට යන්න කියලා. පියෝ ස්වාමි අපිට කියා දුන්නා ඉරිදා පූජාවට අල්තාරයට එන්න කලින් ඉරිදා පූජාවට එන මිනිස්සුන්ගේ ලේ කඳුළු ස්වර්ගයට ඔසවන්න කලින් සිකුරාදට දන ගහන්න පුරුදු වෙන්න කියලා. මම හිතනවා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව බදාගත්තොත් දේව අම්මගේ කරේ එල්ලුනොත් පාපුච්චාරණ කුටිය ළඟ දන ගැහැව්වොත් අර නොපෙනෙන දේවල් පෙනෙන ශුද්ධවන්ත ස්වාමි කෙනෙක් වෙනවා ඔබ. ඔබ යන මීසමේ ඔබට පෙනෙයි ජෝන් මේරි වියානේ පියතුමාට වගේ සල්ලිකාර මිනිස්සු, දුප්පත් මිනිස්සු, ධනවත් මිනිස්සු, උගත් මිනිස්සු නෙමෙයි.
දුක් විඳින ආත්ම ඔබට පෙනෙයි. පියෝ ස්වාමිට වගේ පෙනෙයි පාපුච්චාරණ කුටේ ඉඳ ගන්නකොට අනේ මේ සාතන්ගෙන් ගුටි බැට කාපු අහිංසක තුවාලකාරයෝ පෙනෙයි. ජොසේවාස් පිතුමා වගේ මිනිස්සුන් දිහා වෙන ඇහැකින් බලයි. අන්න ඒ ඇහැ ඉල්ලලා අද අපි මේ ස්වාමි වෙනුවෙන් යාඥා කරමු. හැමෝම අත් දෙක වැඳගෙන ඇස් දෙක වහගෙන හිස පහත් කරගෙන මේ ශුද්ධ වූ පූජාත්වරේ අභිරහස්මය ගැඹුර නොපෙනෙන දේවල් දකින්න කෙනෙක් නොපෙනෙන කෙනෙක් එක්ක විවාහ වෙච්ච කෙනෙක් නොපෙනෙන කෙනෙක් එක්ක ජීවත් වෙන කෙනෙක් වෙන්නට නොපෙනෙන දෙවියන් වහන්සේව පෙන්නන කෙනෙක් වෙන්නට වරම් ලැබෙන්න කියලා අපේ පුංචි ස්වාමි වෙනුවෙන් මොහොතක් යදිමු.